අයිබෝන් ද චලෙන්ජ් වැඩසටහන ඇතුළේ අපි පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් ඇතුළත කතා කරපු අභියෝග එහෙම නැත්නම් එළඹෙන්නට පෙර කියලා අපි කතා කරපු අභියෝග දැන් අපි අත්විඳිමින් ඉන්නවා. ඒ අත්විඳිමින් ඉන්න අභියෝගවලට විසඳුම් හොයන්න අපි පරක්කු වුණාද කියලා හිතෙද්දි ඔබට පුළුවන් නම් අපේ පෙර වැඩසටහන් ටික ගිහින් බලන්න. අපි හැම අභියෝගයක් ගැනම ඒවට කළ හැකි දේවල් ගැන සූදානම් විය හැකි විදිය ගැන කතා කරලා තියෙනවා. ඒ තවාසනාවකට මේ රටේ පාලකයින්ට එහෙම නැත්නම් මේ රට කරන තීරණ ගන්න උදවියට මේ ගැන කියන්න අපිට විදිහක් නොතිබුණු නිසා එහෙම නැත්නම් ඒ පණිවිඩය වුන් කරා නොගිය නිසා අපිට තාමත් ඒ අභියෝග ගැන කතා කරන්න වෙනවා. The Challenge වැඩසටහන වගේම ජයමග නාලිකාව ඇතුලේ ජයමග TV තුලින් විකාශය වුණු හැම වැඩසටහනකම විකාශනය වන හැම වැඩසටහනකම අපි උත්සාහ කරන්නේ ඒ විදිහට මේ රට වෙනස් කළ හැකි රටට ජය මගක් ගෙන දිය හැකි ක්‍රමවේදයන් පිළිබඳ කතා කරන්න. ඒක ක්ෂේත්‍රයේ සම්බන්ධ වෙනසක් නැතිව අපි කතා කරන ඕනෑම මාතෘකාවක ඕනෑම වැඩසටහනක අපි කරන දෙයක්. දැන් මීට ටික වෙලාවකට කලින් අපි සූදානම් වුණේ එහෙම නැත්නම් අපි මුල් අත්පොත් ලැබුවේ වැඩ ආරම්භ කළේ මේ වැඩසටහන් පෙළ තවත් කතිකාවතක් පමණක් නොවි මේ භූමියේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් බවට පත් කරනවා. මොකද කතා කරන්න නම් ඕන තරම් අය ඉන්නවා. අදහස් තියෙන ඕනෑ තරම් විද්වතුන් ඉන්නවා. මේ නාලිකාවේ මේ පවතින භූමියට විතරක් පය ගහලා ඇති ඒ වගේ විද්වතුන් 100 ගණනක්, දහස් ගණනක්. හැබැයි ඔවුන්ගෙන් වැඩගත යුතු කාලය මෙයයි අපි නාලිකාවක් විදිහට තීරණය කරපු නිසා අපි හිතුවා කවුරුත් කරනකම් බලන් ඉන්නේ නැතිව වැඩ පටන් ගන්න. අපි සූදානම් මේක නිසා කර්මාන්ත සේවා කෘෂි සහ ආධ්‍යාත්මික කියන සිව් ආකාරයෙන්ම මේ රටේ පුනරුදයක් ඇති කරන්න උත්සාහ කරන්න. ඒ උත්සාහය අපි පටන් ගන්නවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඔබ අප සමග රැඳී සිටී කියලා. The Challenge වැඩසටහනේ අද අපි කතා කරන්නේ දැන් මේ මොහොතේ විතරක් නෙමෙයි මීට මාස 6ක විතර වෙලේ ඉඳන් අපි මුහුණ දෙන්නට බලාගෙන හිටපු බලාපොරොත්තුෙන් හිටපු අභියෝගයක් ගැන. අපි පහුගිය දෙසැම්බර් මාසේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ නියෝජිතෙක් කැඳවාගෙන මේ වැඩසටහනේ මගේ ඉදිරිපස තියෙන ආරාධිත අසුනේ මොහුව හිඳුවාගෙන ඔහුගෙන් අපි අහගත්තා මාර්තු මාසයේ අවසන් වෙනකොට දැඩි විදුලි අර්බුදයකට රට එන්නට නියමිතයි කියලා. දැන් අපි අත්විඳින්න ඉන්නේ. එය තාම අර අමාරු සති දෙකද හොඳටම අමාරු සති දෙකද කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි කොහොමත් අපි අමාරුවෙන් ගත කරන කාලයක්. අද ඒ ගැන කතා කරන්න අපි කැඳවාගත්ත ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ කමිටු සමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා. අයිබෝන ඔබතුමන්ට. මේ කියපු හැමදේම තියෙන එක තැනක කියලා මම විශ්වාස කරනවා. ඒ අතර මගේ පළවෙනි ප්‍රශ්නය මම හිතුවා බලශක්ති අමාත්‍යවරයාගේ Twitter page එකෙන් පටන් ගන්න. අපි ගොඩක් වෙලාවට කතා කරනවා එතුමාගේ Twitter පිටුව ගැන. මේ වැඩසටහනෙත් අපි එහෙම අහලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්නේ මේක. මහජන උපයෝගිතා කොමිසම විසින් නිකුත් කළාය කියන වාර්තාවක සඳහන් කරලා තියෙනවා පහුගිය ජූනි 9 වෙනිදා ඇතිවුණු විදුලිය බිඳ වැටීම ඔබතුමන්ලා සැලසුම් සහගතව කළ දෙයක් කියලා. මොකද මේ කතාවේ සත්‍ය තත්ත්වය මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. මෙහෙමයි මම ඉස්සලා ජූලි 9 වෙනිදා අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් තමයි විදුලි ඉංජිනේරු සංගමය සහ වෙනත් වෘත්තීය සමිති එක්ක සිදු කළේ. එතකොට එතනදී තිබ්බා බ්ලැක්අවුට් එකක් යනවා කියන කතාවක් එළියට ඇවිල්ලා තිබ්බා. හැබැයි අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඇතුලේ බ්ලැක්අවුට් එකක් යනවා කියන එක තිබ්බේ නැහැ. බ්ලැක්අවුට් කියන්නේ මුළු ලංකාවම විදුලිය නැති වෙන අවස්ථාවක්. අපි එහෙම නෙමෙයි ඒක අර්ථකථනය කරලා තිබ්බේ. අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍ය සේවා පවත්වා ගනිමින් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක එක ස්ට්‍රයික් එකක් කරනවා කියන පදනමෙන් තමයි ඒක ගියේ. අපේ ඇක්ට් එක විදුලි පනත සංශෝධනයට වලට විරුද්ධව. එතන අපි ඒ ගැන කතා නොකර අපි ඉස්සෙල්ලා බලමු දැන් මේ ඒක හා සම්බන්ධව මේ සතිය ඇතුළත එනවා PUCSL එක කියන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඒ ගැන අධ්‍යයනයක් කරපු රිපෝට් එකක්. පිටුපහක රිපෝට් එකක් දාලා තියෙනවා. එතකොට ඒ රිපෝට් එකේ අධ්‍යයනය කරලා තියෙනවා මොනවද ඒ වෙලාවේ දුවපු ප්ලාන්ට් මොනවද දුවලා නැති ඒවා. ඊට පස්සේ ඒවා දුවන්නේ නැති වෙන්න හේතු මොනවද කියලා හොයන්න කියලා රෙකමෙන්ඩේෂන් එකක් දීලා තියෙනවා. ඒ වෙලාවේ දුවපු IPP කියන්නේ අපි ප්‍රයිවට් විදුලි
මේ ඩීසල් විදුලිය මිලදී අරන් තියෙනවා කියලා ඒ වගේ කොස්ට් එක මේ වගේ මිලියන 300 ගාණක් වගේ වැලියු එකක් දීලා තියෙනවා මෙන්න මේ ප්‍රමාණයක් අවභාවිත වෙලා තියෙනවා කියලා. ඔන්න ඕක තමයි ඕකේ අන්තර්ගතය. එතකොට ඕකට මූලික වෙච්ච හේතුව තමයි රන්දෙනිගල බලාගාරය සම්බන්ධව තමයි ඕක පටන් ගන්න ඔය කතාව, ඔය කතිකාවත. එතකොට එතනදී රන්දෙනිගල බලාගාරය සම්බන්ධව එතනදී ඔය 9 වෙනිදා දවලුත් කතා වෙන දෙයක් තමයි පාර්ලිමේන්තුවේ විවාදය යන අතරතුර වතුර නිකන් එළියට යවනවා. ඒකට සම්බන්ධව වතුර වලින් විදුලිය ජනනය කරන්නේ නැතුව අපි මේ ඩීසල් විදුලි බලාගාරයකින් විදුලිය මිලදී ගන්නවා කියලා. ඕක තමයි සමාජයේ තිබ්බ කතිකාවත. ඒක දැන් මේ වෙනකොට ඉන්ක්වයරි එකක් කරලා ඒක රිපෝට් එක තමයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ දැන් එළියට දාලා ඔය විදිහට තියෙන්නේ. එතකොට ඕක සම්බන්ධව ඉදිරියට ක්‍රියාමාර්ග ගනි. මම ඕක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඇත්තරම වෙච්ච දේ මට දැන් ඕක ඉන්ක්වයරි එකක් කියන නිසා මට ඉන් ඩීටේල් හැමදේම කියන්න තරම් මේකක් නෑ. මොකද ඒක ඉන්ක්වයරි එකෙන් පස්සේ හරි තොරතුරු එළි වෙයි. හැබැයි අපේ පැත්තෙන් ඒ කියන්නේ අපි ඉංජිනේරු සංගමයේ විදිහට අපේ පැත්තෙන් මොකක්ද උනේ මොන වගේ දෙයක්ද උනේ කියන එක මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි මහවැලි ව්‍යාපාරය කියලා ගත්තොත් ඒක 1984 ලංකාවේ පිහිටවපු කඩිනම් මහවැලි ව්‍යාපාරය විදිහට ආවේ. මේක ඇවිල්ලා ඉරිගේෂන් ව්‍යාපෘතියක්. ඒ කියන්නේ මේ රටට වාරි ව්‍යාපෘතියක් විදිහට තමයි ක්‍රියාත්මක වුණේ. ඒ වාරි ව්‍යාපෘතියේ යටතේ හැදෙන ලොකු ජලාශ කීපයක්. ඒකේ විශාලම ජලාශය තමයි රන්දෙනිගල ජලාශය. ඊට පල්ලෙහාන් තමයි රන්ටබේ කියන ජලාශය තියෙන්නේ. එතකොට ඔය ජලාශවල හැම එකේ වික්ටෝරියා තියෙනවා, තව කොත්මලේ තියෙනවා හැම. එතකොට ඔය හැම එකේම බලාගාර පිහිටවනවා එක එක රටවල් වල ආධාර ඇතුව. එතකොට ඒ බලාගාර පිහිටවලකින් ඒ බලාගාර වලින් කරන්නේ විදුලිය ජනනය කිරීම. හැබැයි විදුලිය ජනනය කිරීම දෙවනි කාරණේ විදිහට තමයි තියෙන්නේ. මේකේ පළවෙනි කාරණේ කියන්නේ මේකේ මූලික අරමුණ වෙන්නේ ඉරිගේෂන් වලට වතුර නිකුත් කරන එක. ඒතකොට රන්දෙනිගල බලාගාරයට පහලින් තියෙන රන්ටැඹේ එකෙන් තමයි මිනිපේ කියන්නේ මිනිපේ ඇලට වතුර නිකුත් කිරීම කරන්නේ. ඔන්න ඕක සම්බන්ධව තමයි කතා වෙන්නේ. ඒතකොට මේකේ අයිතිය කියන්නේ මේ ජලාශවල අයිතිය තියෙන්නේ මහවැලි අධිකාරියට. එතකොට මහවැලි අධිකාරිය වෙනම නියෝජිතවරයෙක් ඉන්නවා රන්දෙනිගල රන්ටැඹේ ජලාශ දෙක බාරව. එතකොට එතුමන්ලා තමයි මේකේ වතුර කොච්චරක් එළියට දාන්න ඕනද, ගොවි බිම් වලට කොච්චර දෙන්න ඕනද කියන එක තීරණය කරන්නේ. මේකට සතියක් ගානේ මීටින් එකක් තියෙනවා. ඒ මීටින් එකට මහවැලියේ නිලධාරීන් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අපේ තියෙනවා විදුලි මණ්ඩලය පැත්තෙන් පද්ධති මෙහෙයුම් කාර්යාලය කියලා. තනක ඒකෙන් තමයි අපේ ජනනයයි බෙදා හැරීමයි ගැන තීරණ ගන්නේ. ඒක කොච්චරක් ජනනය කරන්න ඕනද, කොච්චරක් අඩු කරන්න ඕනද, වැඩි කරන්න ඕනද, වේලාව අනුව වෙනස් වෙන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ. එතකොට එතන නිලධාරීන් තමයි ඔකට සම්බන්ධ වෙන්නේ. එතකොට අපේ කට්ටියට අපේ විදුලි මණ්ඩලයේ නිලධාරී මහතුන්ට හම්බෙනවා ඉන්ස්ට්‍රක්ෂන් එකක්. මෙන්න මෙච්චර ජලය ප්‍රමාණයක් නිකුත් කරන්න ඕනේ මේ සතිය ඇතුළත. එතකොට ඒක කාලයත් එක්ක දවල්ටද කොයි වෙලාවෙද යන්න ඕන කියන එකත් එක්ක හම් වෙනවා ඉන්ස්ට්‍රක්ෂන් එක. එතකොට ඒ අනුව අපි හදා ගන්න ප්ලෑන් එකක්. මෙන්න මේ වතුර ප්‍රමාණය නිදහස් වෙනකොට අපිට කොච්චර මෙගාවොට් ගාණක් ජනනය කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි අපි හදා ගන්න ප්ලෑන් එක. එතකොට ඒ අනුව අපි පද්ධති මෙහෙම මැදිරියෙන් හදා ගන්නවා මේ සතියට හරි දවසට හරි තියෙන ජෙනරේෂන් ප්ලෑන් එක. ඒ අනුව බලාගාරයට දෙනවා ඉන්ස්ට්‍රක්ෂන්. බලාගාරයෙන් කොච්චර මේ මැෂින් එකේ කොච්චර වෙලාවක් කොච්චර ලෝඩ් එකක් ගන්න ඕනද කියන එක එතනින් තමයි හැදෙන්නේ. එතකොට ඔන්න ඕක තමයි සාමාන්‍ය කාර්යය ඔය මහවැලි ව්‍යාපාරයට සම්බන්ධ බලාගාරයක් එක්ක. එතකොට ඔන්න ඕකෙදී අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක හිටියා කියලා මම මුලින් කිව්වා. එතකොට රන්දෙනිගල බලාගාරය එදා 9 වෙනිදා උදේ වෙනකොට අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අනුව නැවැත්වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ අපි වැඩවලින් අයින් වෙනවා කියලා දැනුවත් කිරීමක් කරලා තිබ්බා. ඒ අනුව රන්දෙනිගල බලාගාරය පද්ධතියෙන් අයින් වෙනවා. ඒ පද්ධතියෙන් අයින් වෙනකොට බලාගාරය උදේ 8ට තමයි අයින් වෙලා තියෙන්නේ. උදේ දුවලා පොඩි වෙලාවක්. ඊට පස්සේ 9:00ට විතර 9:00 ඉඳන් දවල් 12 වගේ වෙනකන් මේකේ තියෙනවා බොටම් ගේට් එක කියලා එකක්. ඒ කියන්නේ වතුර නිදහස් කරන ගේට්ටුවක්. ඒ ගේට්ටුව ඇරීමක් සිදු වෙනවා. එතකොට ඒ ගේට්ටුව අරින්න වහන්න බලය තියෙන්නේ මහවැලි අධිකාරිය සතුව. එතකොට ඒක අපේ ස්ටේෂන් ඉංජිනේර කියන්නේ අපේ බලාගාරයේ බාරව ඉන්න විදුලි බල මණ්ඩල ඉංජිනේරුවරයා ප්ලාන්ට් එක නවත්තලා තියෙන්නේ. ඔහු එතන රැඳිලා ඉඳලා තියෙන උපකරණ වල ආරක්ෂාව වෙනුවෙන් අපි වගකීම දරන නිසා. එතකොට එයා දැකලා තියෙනවා මෙහෙම වතුර රිලීස් වෙනවා කියලා. එයා එතකොට අපේ ඉංජිනේරු සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ එතන ඉන්න නිලධාරී මහතුන්ට දැනුවත් කිරීමක් කරලා තියෙනවා.
ඒක තමයි සරලවම වෙච්ච සිද්ධිය. ඒතකොට දැනුවත් කිරීමකින් පෙර දැනුවත් කිරීමකින් තොරව අපිට දැනුවත් කිරීමක් කරලා නැහැ. අපිට දැනුවත් කිරීමක් කරලා නැහැ. ඒගොල්ලෝ එතකොට ඒ ගැන මම හිතන්නේ මාධ්‍යයට කියලා තිබ්බා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයකට වතුර නිදහස් කරා කියලා. ඒකේ ඔතොරිටි එක ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ මොකද අපිට ඒක ක්වෙස්චන් කරන්න දෙයක් නෑ. ඒගොල්ලන්ට අයිති ජලාශයක් ඒගොල්ලන්ට පාලනය යටතේ තියෙන්නේ. විදුලි බලය නිපදවීමකින් තොරව වතුර නිදහස් කිරීමක් කරලා තියෙනවා ගොවිබිම් වලට අවශ්‍යතාවය අනුව. ඕක තමයි අපි දන්න ඒ කියන්නේ අපේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක. ඕකයි ඊට පස්සේ දැන් රන්දෙනිකල නිදහස් කරනකොට රන්දෙනිකල තියෙන පොඩි පොන්ඩ් එකක්. මේ රන්ටඹේ තියෙන පොඩි පොන්ඩ් එකක්. ඒතකොට රන්ටඹේ ජලාශයට ලොකුම ජලාශය රන්දෙනිකල කියලා කියනවා. ඒතකොට රන්දෙනිකලෙන් තමයි මේ පහළට වතුර මේ රන්ටඹේ පොන්ඩ් එක පුරවන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් වතුර ඉක්මන නිදහස් වෙන්න ගත්තොත් අර ජලාශයනොත් උඩින් වතුර පුරවන්න ඕනේ. පොන්ඩ් එක නැත්තම් ලෙවල් එක බහින නිසා. සාමාන්‍යයෙන් නිකන් අපි ප්‍රමාණයෙන් ගත්තොත් ඝන මිලියන ඝන කියුබික් මීටර් මිලියන 861ක් තියෙනවා රන්දෙනිකල. රන්ටඹේට එනකොට ඒක මිලියන 21ක් එන්නේ කියුබික් මීටර්. එතකොට ඒ වගේ පොඩි ජලාශයක් දැන් මේ ප්‍රමාණයෙන් හිතා ගන්න පුළුවන්. එතකොට ඒක පිරෙන්න අර යන ප්‍රමාණයට හරියන්න දෙන්න ඕනේ. මේක නිදහස් වෙලා තියෙන ප්‍රමාණය 1.178ක් කියලා තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිලියන කියුබික් මීටර් කියන එක. කියුබික් මීටර් කියන පැහැදිලි. එතකොට එන්න ඒ ප්‍රමාණය නිදහස් කිරීම තමයි ඔය පැයක් දෙකක් ඇතුළත කරලා තියෙන්නේ. ඒක තමයි ඇති වෙලා තියෙන සිද්ධිය. ඊට පස්සේ ඕකට සමගාමීව යනවානේ ඩීසල් මිලදී ගත්තා කියන කතාව. එතකොට ඕක රිපෝට් එකෙත් පැහැදිලිව දක්වලා තියෙනවා. රිපෝට් එකේ තියලා තියෙනවා ඩීසල් කොච්චර ප්‍රමාණයක් කොයි වෙලාවෙද ගත්තේ කියන එක. ඒක කොච්චර ප්‍රමාණයක්ද කියන එකත් රිපෝට් එකේ කොහලා ලියවිලා තියෙනවා. මෙන්න මෙච්චර මෙගාවොට් ගාණක්, මෙන්න මෙච්චර රුපියල් ගාණක් කියන එක. එතකොට ඒකේ තියෙනවා වෙලාව. ග්‍රාෆ් එකේ වෙලාව බලන්න පුළුවන් හොඳට. ග්‍රාෆ් එකක් තියෙනවා. ඒකේ පාන්දර 4ට තමයි ඔය ඩීසල් බලාගාර ටික පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන්නේ. 3:04 ඇතුළත. එතකොට ඕකේ සම්බන්ධ වෙලා තියෙන සොජිට් කියන බලාගාරය කියන්නේ කැලණිතිස්ස තියෙන බලාගාරයයි. එතන මෙගාවොට් 165ක බලාගාරයක් තියෙනවා. ඊට පස්සේ වෙස්ට් කෝස්ට් කියන්නේ දැනට තියෙන යුගදනු බලාගාරය. ඒ දෙක තමයි පද්ධතියට සම්බන්ධ වෙලා දුවලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දවල් 12:45 විතර නිකන් ওই ප්ලාන්ට් දෙක උදේ පාන්දර 4 ඉඳන් දුවලා තියෙනවා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ දැන් අපි වතුර නිදහස් කිරීම අර විදිහට වෙලා තියෙන දවල් 9:10 ඇතුළත වෙලාවල් වලදී. ඒ කියන්නේ රන්ටබේ එක 9 ගානට එනකොට රන්දෙනිකල ඊට පැයකට විතර පස්සේ තමයි නිදහස් කරලා තියෙන අර වතුර අවශ්‍යතාවය අනුව. ඒ දෙකෙන් මෙතකොට නිදහස් වෙලා තියෙනවා. මේ ප්ලාන්ට් දෙක උදේ ඉඳන් මේ විදිහට දුවලා තියෙනවා. එතකොට දැන් ওই ප්ලාන්ට් දෙක දුවන්න හේතුව, ඒ කියන්නේ දුවන්න හේතුව විදිහට අපි දන්නේ සාමාන්‍ය පද්ධති මෙහෙම කාර්යාලයෙන් අපිට දීලා තියෙන ඒ කියන්නේ ලීස් කොස්ට්. ඒ කියන්නේ අඩුම පිරිවැයක් තියෙන බලාගාරය තමයි ඉස්සල්ලාම සිස්ටම් එකේ දුවන්නේ. ඊට පස්සේ ඊට වැඩි කොස්ට් එක කොහොම මේවා වෙලා යනවා. එතකොට දැන් අපේ බලාගාර කීපයක් අර ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එක නිසා නැවත්තලා තියෙනවා. එතකොට ඒවට හරියන්නේ අවශ්‍යතාවය ඒවට හරියන්නම නෙමෙයි අපි ඩිෆයින් කරලා තිබ්බනේ අපි අවශ්‍ය ප්‍රමාණය කියන්නේ මේ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න විදුලිය දෙන්න තමයි තියෙන්නේ කියලා. අන්නේ අත්‍යවශ්‍ය සේවා දෙන්න විදුලිය දෙන්න අවශ්‍ය ප්‍රමාණය තමයි ඒ අවශ්‍ය මෙගාවොට් ගන්න තමයි දුවලා තියෙන්නේ. ඒකට අනුව අර ඩීසල් විදුලි බලාගාරය දුවලා තියෙනවා. එතකොට මේ වගේ සාමාන්‍යයෙන් කොස්ට් එක ගෙවන්නේ කොහොමද? ඒවා ඒ කියන්නේ එනර්ජි කොස්ට් එක කීයක් ගෙවන්න ඕනද? ඒක අවైలබල් වලට කොච්චර ගෙවන්න ඕනද? ඊට පස්සේ ස්ටාර්ට් කරනකොට කීයක් ගෙවන්න ඕනද? රිපෝට් එකේ විස්තර ඔක්කොම තියෙනවා. එතකොට මේ කොස්ට් තීරණය වෙන්නේ අපි කාගවත් අනුදැනුමකින් නෙමෙයි මේ ප්ලාන්ට් එක මේ පද්ධතිය මේ ලංකාවේ ස්ථාපිත කරන්න පටන් ගන්න දවසේ ගහන ඇග්‍රීමන්ට් එකේදී තමයි ඒවා තීරණය වෙන්නේ. එතකොට මේ කොස්ට් එක කොච්චරක්ද කියන එක අපිට වෙනස් කරන්න බෑ කිසිම වෙලාවක. හරි ඔබතුමා ඔය පැහැදිලි කිරීම කරගෙන යද්දී සමහර විට අතනමැද ප්‍රශ්න දෙක තුනක් අපැහැදිලි තැන් දෙක තුනක් එන්න පුළුවන්. එයින් එකක් තමයි මේ ඔබතුමා කියනවා ඩීසල් මගින් පව ජෙනරේට් වෙන පව ප්ලාන්ට්ස් කිහිපය ඇක්ටිවේට් වෙන්නේ රන්දනිගල ජලාශයට ජලය නිකුත් වීමට පෙර ආතුව කියලා. මම කියන කතාව නිවැරදි. හරි. එතකොට ඒක සිද්ධ වෙන්නේ, ඒ කියන්නේ ඒක පව ග්‍රිඩ් එකට මේන් පව ග්‍රිඩ් එකට සම්බන්ධ කරලා තිබුණේ අර සිදුවීම සිද්ධ වෙන්න කලින්. ඔව් ඒ සිදුවීම ගැන සම්බන්ධයක් නැහැ කියලා. එතකොට ලීස්ට් කොස්ට් කියලා ඔබතුමාලා තීරණය කරන්නේ ඒ වගේ වෙලාවක ඩීසල්ද එහෙම නැත්නම් ජලයද? මෙහෙම ජලය තමයි පළවෙනි කාර්ය විදිහට එන්න ඕනේ. ජල විදුලි බලාගාර කිහිපයක් අපේ ලක්ෂපාන කොම්ප්ලෙක්ස් එකේ ජල විදුලි බලාගාර කිහිපයක් සහ රිපෝට් එකේ තියෙන මොන බලාගාරද කියලා ඇවිල්ලා තියෙන ඔක්කොම. එතකොට ඒ බලාගාර ටික නැවතුනහම අඩු වෙන මෙගාවොට් ගාණක් තියෙනවානේ. අපි ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එකක් කියන පදනම ඔබතුමා සඳහන් කරා ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එක තුලින් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගන්නවා අය කියලා. එතකොට බලාගාර කිහිපයක් නැවතිලා තියෙද්දි ඇයි ඩීසල් බලාගාර ඇයි ජල විදුලි බලාගාර නොවන්නේ?
මෙහෙමයි කියන්නේ ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එක කියන එක දී අපි අපේ බලාගාර නවත්තන මේ කන්සෙප්ට් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි බලාගාර නවත්තනවා බලාගාර වල කාර්යය ඉවත් වෙනවා කියන එකනේ තිබ්බේ. එතකොට පද්ධතියේ අපිට තියාගන්න අවශ්‍යතාවය තියෙනවා. පද්ධතිය තියාගන්න අවශ්‍යතාවය තියෙනවා අත්‍යවශ්‍ය සේවා තියාගන්න. ඒකත් එක්ක තමයි අපි ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එක ඩිෆයින් කරද්දී ඒක කියලා තිබ්බා. එතකොට මෙතන දැන් අපේ ජල විදුලි බලාගාර නවත්තපු එක වැරදි කියලා තමයි කියනවා. ඒක හරි. ඒ කියන්නේ ජල විදුලි බලාගාර නවත්තනවා කියන එක අපි ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එක කියන එක අමතුමාට කලින් දැනුවත් කරලා තිබ්බා ජනාධිපතිතුමා. ඒ දැනුවත් කිරීම කරලා තිබ්බා අපි පවර් ප්ලාන්ට් වලින් අයින් වෙනවා කියන එක. එතකොට අයින් වුණාට පස්සේ අපේ අත්‍යවශ්‍ය සේවා තියාගන්න අවශ්‍යතාවය මොකද කොළඹ අවට තමයි අත්‍යවශ්‍ය සේවා වැඩි හරියක් තියෙන්නේ. එතකොට කොළඹ අවට තියෙන අත්‍යවශ්‍ය සේවා ටික පවත්වාගෙන යන්න අවශ්‍ය විදුලිය නිෂ්පාදනයක් තමයි උතන වෙලා තියෙන්නේ. ඒක ඇවිල්ලා මුළු ප්ලාන්ට් එක සම්පූර්ණයෙන් දිවීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණය පමණක් අරගෙන තියෙනවා. අරගෙන තියෙනවා කියන එතකොට මම මේ කතාව අහන්න හේතුව මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් කියන ඔබතුමාලගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඇතුලේ කරලා තියෙන්නේ අපි කියන්නේ රාජ්‍ය යටතේ ක්‍රියාත්මක වෙන ඔබතුමාලා එක්ක ක්‍රියාත්මක කරන බලාගාර ටික නවත්තලා ප්‍රයිවට් පවර් ප්ලාන්ට්ස් වලින් පවර් ග්‍රිඩ් එකට ඒ කියන්නේ ප්‍රයිවට් ප්ලාන් අපේ ප්ලාන් දුවලා තියෙනවා නේද? ඒ කියන්නේ අපේ මේ නොරොච්චෝලි ගල්ලංගුරු දිල් බලාගාරය තව හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් කීපයක් දුවලා තියෙනවා. ඒ කියන්නේ අපිට අර පද්ධතිය පවත්වා ගන්න අවශ්‍ය ප්‍රමාණය මිනිමම් ලෝඩ් එකක් දුවලා තියෙනවා. හැබැයි ඒකට අමතරව තව කොටසක් අත්‍යවශ්‍ය වෙච්ච ටිකට තමයි ඔය ටික අරන් තියෙන්නේ. දැන් පරාක්‍රමසිංහ මහත්මයා ඔය වගේ අපහැදිලි තැන් නිසා තමයි ජනතාවට ප්‍රශ්නයක් එන්නේ. සමහරලාට මේ වගේ දෙයක් නිකුත් කරපු ගමන් අපි එකපාර ඔබතුමාලට ඇඟිල්ල දික්ු කරන්නේ ඔය වගේ අපහැදිලි තැන් නිසා. ඒ වගේ අපහැදිලි තැනක් නිසා දැන් කවුරු හරි කිව්වොතින් ජල විදුලි බලාගාර සම්බන්ධ කරන්නේ නැතුව අර මම අහපු ප්‍රශ්නේ මහලා ඇහුවොතින් මේ පවර් ප්ලාන්ට්ස් එහෙම නැත්නම් මේ ඩීසල් බලාගාර ඒ ඉංජිනේරු සංගමයේ සමහර ඉංජිනේරුවරුන්ට අයිති. ඔවුන් ඒක නිසා උත්සාහ කරනවා පවර් ග්‍රිඩ් එකට ඒවා සම්බන්ධ කරලා මෙතන මේ කොස්ට් එක විදිහට සම්බන්ධ දක්වලා තියෙනවා සොජිට්ස් බලාගාරයට මිලියන 128.4ක් වෙස්ට් කෝස්ට් වෙත මිලියන 191.6ක් කියලා. එතකොට ඒ මුදල සම්පූර්ණයෙන් එළියට අරගෙන යනවා ඔබතුමාලගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හින්දා කියලා. කවුරු හරි එහෙම චෝදනා කරන්න පුළුවන්. මේ කියන්නේ දැන් ඔය ඩීසල් විදුලි බලාගාර දැන් සොජිට් කියන බලාගාරය අවුරුදු 10ක් 15ක් විතර සිස්ටම් එකේ තියෙන එකක්. ඊට පස්සේ යුගදනී බලාගාරය 2010 11 පද්ධතියට සම්බන්ධ වෙච්ච බලාගාරයක්. ඒතකොට ඕකේ ෂෙයාර්ස් තියෙන විදිහක් තියෙනවා පුද්ගලික සමාගමකට. ඒතකොට සොජිට් කියන බලාගාර පුද්ගලික සමාගමකට අයිති. ඊට පස්සේ වෙස්ට් කෝස්ට් කියන එක ලංකාවේ තියෙන පුද්ගලික සමාගමක කොටස් අයිති සමාගමක් LTL අයිති නැත් සමාගම. එතකොට ඔය බලාගාරවල මුදල් එළියට යනවා කියන එක කියන්නේ මුදල් වලින් රුපියල් වලින් තමයි ওই මිලියන ගාන සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ මුදල කොහොමත් ඒ කියන්නේ අපි ප්ලාන්ට් එක දුවනවා නම් ඒ ඇග්‍රීමන්ට් එකේ විදිහට අපි මුදල් ගෙවීම කරන්න අවශ්‍යයි. මුදල් නොගෙවෙන්න බෑ. ඒ කියන්නේ මේ මුදල් ගෙවන්න ඕනේ. ඒ මුදල තමයි උතන සඳහන් කරලා තියෙන්නේ. ඒ අරෙන්න ඕක අර වෙන කෙනෙකුට අයිතිය තියෙනවා විදුලි මණ්ඩලයේ නිලධාරීන්ට අයිතිය තියෙනවා. එහෙම සම්බන්ධතාවයක් උතන නැහැ. ඕක පද්ධතිය දිගටම තියෙන එකක්. එතකොට ඔය ප්ලව් ප්ලාන්ට් මේ පද්ධතියට එකතු කරද්දී රජයක් දැනුවත් රජයේ තියෙන ඇග්‍රීමන්ට් එක රාජ්‍ය අනුග්‍රහය සහිතව කෙරිච්ච දේවල් IPP කියන්නේ මුලින්ම අමාත්‍යවරු ඒ හැම කෙනාගේම මේකත් එක්ක වෙච්ච දේවල්. ඒතකොට ඕවා හදලා තියෙන්නේ අපිට සිස්ටම් එක. ඒ කියන්නේ අපි සිස්ටම් එක දුවද්දී ලංකාව කියන්නේ ඩොමෙස්ටික් වැඩි රටක්. ඒ කියන්නේ අපේ ගෙවල් වල විදුලිය ගෘහාස්ථිත විදුලිය වැඩියෙන් පරිභෝජනය වෙන රටක්. එතකොට අපි නොරොච්චෝලි බලාගාරය තියෙනවා ජල විදුලි බලාගාර තියෙනවා. ජල විදුලිය කියන එක අපි දන්නවා හැමදාම අවුරුද්දේ හැම කාලෙම ජල විදුලිය නෑ. ඒතකොට නොරොච්චෝලි බලාගාරේ පැය 24ම දුවන්න පුළුවන් එකක්. අපිට ගල්ලංගුරු තියෙනවා නම් පැය 24ම දුවන්න පුළුවන්. අවුරුද්දේ 365 දවසම දුවන්න පුළුවන් එකක්. ඒතකොට ඔය බේස් ලෝඩ් ටික ඒ ටික හදාගත්තාම ඩීසල් විදුලි බලාගාර කියනවා අපි තියාගෙන ඉන්නේ අර පීක් ලෝඩ් එකක් කියලා අපිට හැදෙන වෙලාවක් තියෙනවා හවස 6 ඉඳන් 10 වෙනකම්. ඒතකොට ඒ වගේ තමයි මේ ඩීසල් විදුලි බලාගාර ගොඩක් වෙලාවට පද්ධතියට සම්බන්ධ කරන්නේ. හැබැයි ඩීසල් විදුලි බලාගාර පද්ධතියට සම්බන්ධ කරන්න වෙන තව අවස්ථා කීපයක් තියෙනවා. ඔබතුමාලා ස්ට්‍රයික් කරන වෙලාවට වගේ. ස්ට්‍රයික් කරන වෙලාවම නෙමෙයි කියන්නේ මම පැහැදිලි කරන්න. ඒ කියන්නේ අපිට ওই ස්ට්‍රයික් එක කියන එක ඇත්තටම ඒක වෙනම ඒ කියන්නේ මේ 96ට පස්සේ වෙච්ච 96ට පස්සේ අපි කරපු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඒ වගේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනික් හැම වෙලාවෙම අපි කරලා තියෙන්නේ පොඩි අවස්ථාවලින් කරලා රජයත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන තියෙනවා. මේ අවස්ථාවේ ඒක විසඳුන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අර අනික් ගන්න අවස්ථාව තමයි ඒ කියන්නේ ඩීසල් විදුලි බලාගාර ජලය නැති වෙලාවට.
ඒ කියන්නේ ජල විදුලිය නිපදවන්න අඩු ජල විදුලිය නිපදවන්න අඩු නම් අපි ඒක ඩීසල් විදුලි බලාගාර ගන්න වෙනවා. අනික් එක තමයි කොළඹ ආවට තමයි අපේ ලෝඩ් සෙන්ටර් එක තියෙන්නේ. ලෝඩ් සෙන්ටර් එක කියන්නේ මේ විදුලි පරිභෝජනය වැඩි. දවල් කාලේ හෝ රාත්‍රී කාලයටත් වැඩි. ඒතර කොළඹ කියන්නේ අපි ගත්තොත් ඔය කොළඹ දිස්ත්‍රික්කය සහ පොඩ්ඩක් ගම්පහ පැත්තට ඔය අවට කොටස තමයි වැඩි. කියන්නේ ආයෝජන ප්‍රවර්ධන කලාප ඔය හැමදේම කටුනායක පැත්තට යනවා. එතකොට ඔය ඕවා නිසා අපිට දවල්ට විදුලිය ජෙනරේට් කරදි කියන්නේ නිපදවද්දි ඉන්ඩක්ෂන් ඒ කියන්නේ මෙගාවා කියලා අපි ජෙනරේට් කරන්න නම් මේකෙදි වෝල්ටේජ් එක ඒ කියන්නේ අපේ විදුලි මණ්ඩලයේ මේන් ඔබ්ජෙක්ටිව් ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක විදිහට අපි සලකන්නේ මේ වෝල්ටීයතාවය. එතකොට මේ වෝල්ටීයතාවය පවත්ව ගන්න ඕනේ කර්මාන්ත හරි හැම ඒ කියන්නේ අපි පාවිච්චි කරන හැම ලෝඩ් එකකටම දුවන්න වෝල්ටීයතාවය තමයි පවත්ව ගන්න. ඒ වෝල්ටීයතාවය පවත්ව ගන්න ඕන වුනහම වෝල්ටීයතාවය දැන් සාමාන්‍ය අපි දුර තියෙන ප්ලාන්ට් වලින් මෙහාට ට්‍රාන්ස්මිෂන් එක කියන්නේ අපි සම්ප්‍රේෂණය කරලා ගේනකොට ඩ්‍රොප් වෙනවා. ඒ කියන්නේ මේ ලොස් එකක් එනවා. ඒ ලොස් එකදී අපිට වෝල්ටීයතාවය පවත්ව ගන්න බැරි වෙලාවල් වෙනවා. එතකොට පද්ධති මෙහෙම මැදරින් කරන්නේ ඒ ලොස් එක අපිට හදා ගන්න ඕනහම මේ ලෝඩ් සෙන්ටර් එක අවට තියෙන පවර් ප්ලාන්ට් දුවන්න වෙන වෙලාවක් එනවා දවල්ට. ගොඩක් වෙලාවට ඒ වගේ දවල් අපේ ඉන්ඩස්ට්‍රියල් ලෝඩ් එක තියෙන වෙලාවට කියන්නේ රැට ටිකක් අඩුයි රැට තියෙන ගෙවල් වල ලෝඩ් එක. අපේ ඉන්ඩස්ට්‍රීස් දුවනකොට දැන් නම් ඉන්ඩස්ට්‍රීස් ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ වුණාට ඉන්ඩස්ට්‍රීස් එක දුවනකොට අපේ සාමාන්‍යයෙන් 2000ක් විතර දවසක දවල් පීක් එක හැදෙන මේ කලින් හැදිලා තිබ්බා. එතකොට ඒකට හරියන්නත් අපිට අර ගල් අඟුරුයි ජලේනුයි දෙන්න බැරි වෙලා වෙනවා. එතකොට අර වෝල්ටීතාවය ඊ ටික පවත්වා ගන්න මෙගාවුට් ගානේ දෙකම හදා ගන්න අපි ඩීසල් විදුලිය ජනනය කරනවා. ඒක දවල් කාලයේදී සිද්ධ වෙනවා. එතකොට ඔය වෘත්තීය ක්‍රියාමාර්ගය කියන එකේදී තමයි ඔය වෙනම මේකකට ගිහින් තියෙනවා. ඒ තමයි. මේ ප්‍රශ්නෙත් කව හරි අහන්න පුළුවන්. ඇයි එතකොට පාන්දර 3 වගේ වෙලාවකදී අපහු ඩීසල් බලාගාර සම්බන්ධ කරන්නේ කියලා. නමුත් මම ඒකම කතා කර ඉන්නේ නැතුව මම එතනින් එහාට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඊට වඩා අර්බුදකාරී තැනක රටම ඉන්න නිසා සඳුදා දවසේ බලශක්තිය සඳහා සමාන ඉරිදා දවසේ බලශක්තිය අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී සඳහන් කරනවා මේ විදුලි බල සැපයුම හා සම්බන්ධව අමාත්‍යවරයා විසින් සම්බන්ධ වෙමින් තීරණ ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක කළ යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමත් එක්ක කතා කරලා ඒක තීරණය කරගන්න ඕනේ. කරන්ට් කපන වෙලාව කියන්නේ ඔය ආයතන දෙක අවශ්‍ය නැහැ කියලා. එතකොට එහිදී එතුමා දැඩි චෝදනාවක් කරනවා ඔබතුමාලා සහ ඔබතුමාලාගේ ආයතනයේ ඉන්න නිලධාරීන් විසින් පවර් ප්ලාන්ට්ස් එහෙම නැත්නම් අලුත් බලශක්ති ව්‍යාපෘති ලංකාවට අරගෙන ඒමට හරස් කපනවා මේ හදිසි මිලදී ගැනීම කරන්න. එහෙම නැත්නම් බිඳ වැටීම් සිද්ධ වෙද්දී ජල විදුලි උත්පාදනය කරන්න බැරි වෙද්දී හදිසි මිලදී ගැනීම කරන්න අවකාශය සලසා දෙන්න කියලා. ඒක බොහොම බරපතල චෝදනාවක්. මොකද ජනතාව අනිවාර්යෙන් මේ චෝදනාවේදී අමාත්‍යවරයාගේ පැත්ත ගන්න ඉඩ තියෙනවා. මෙහෙමයි. ඒ කියන්නේ විදුලිය කපන එක සම්බන්ධව කතා කරොත් ඔය විදුලිය කපන එක අපි දැක්කේ කියන්නේ ගිය අවුරුද්දේ තමයි අපි දැක්කේ මේ අවුරුද්දේ මේ වගේ ප්‍රශ්නයක් එන්න තියෙනවා කියලා. මේ විදුලි කප්පාදුවක් සිද්ධ කරන්න වෙනවා. මොකද අපිට අවශ්‍ය වතුර වැස්ස ලැබුණ නැත්නම් ජල විදුලි නිෂ්පාදනය බැරි වෙනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය ඊට පස්සේ ඩීසල් බලාගාර දුවන්න වෙනවා, ගල් අඟුරු බලාගාර දුවන්න වෙනවා. ඒ අවශ්‍යතාවය අනුව එතකොට ඔය තත්ත්වය අපි මුලින් දැකලා අපි රජයේ පැත්තටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවටත් යෝජනා කරලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ අන්තිම භාගයේදී ඉස්සරහට විදුලි කැපීමක් ආරම්භ කරන්න, කියන්නේ විදුලි පව කට් එකක් ආරම්භ කරන්න ජනවාරියේ ඉඳන් කියන එක තමයි අපි යෝජනා කරේ. නමුත් ඒක මාර්තු වගේ වෙනකන් විදුලි කැපීමක් සිද්ධ කරේ නැහැ. ඊට පස්සේ තමයි විදුලි කැපීම මේ රට තුළ ක්‍රමක්‍රමයෙන් පටන් ගන්න. පටන් අරගෙන එක වෙලාවකදී ඒක ටිකක් වැඩි පැත්තකට යනවා. දැන් ආයේ පැය 3ක වගේ කාලයකට ඒක ලිමිට් වෙලා දැන් දිගට කරගෙන යනවා. හැබැයි ඕකේ තියෙන බරපතල කාරණාව අපි දකින බරපතල කාරණාව තමයි මේක කොයි වෙලේ හරි ආයේ කියන්නේ ඉදිරියේදී. ඒකට මම හේතු ටික කියන්නම්. ඉදිරියේදී මේක ආයේ වැඩි වෙන්න පුළුවන් කියන අපි දැකලා තියෙනවා. එතකොට මේක ගැන අපි දිගටම කතා බහ කරනවා. නමුත් ඒක රජයේ පාර්ශවයෙන් කොච්චර දුරට ඒකට ඇඩ්‍රස් කරයිද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. කියන්නේ දැන් ඒක අමාත්‍යතුමා ඔය කියන කතාව කියන විදිහට ඔබතුමාලා තමයි ඒක ඇඩ්‍රස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමාලා ඇඩ්‍රස් නොකරපු නිසා තමයි අපිට දැඩි විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ කියලා. එහෙම තමයි කියන්නේ.
ඒක බලාගාර සම්බන්ධව කතා කරොත් මෙහෙමයි. කියන්නේ බලාගාර සම්බන්ධව කතා කරොත් සෑහෙන අපස්සට ගිහින් කතා කරන්න වෙනවා. මම මේ විදුලි කප්පාදුවත් එක්ක අවශ්‍ය ටික කියන්න බලාගාර සම්බන්ධව මම ඉස්සරහදී කතා කරන්න. මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි දැන් ඉන්න තත්ත්වය ගත්තොත් ඒ කියන්නේ දැන් රට තියෙන වෙලාවේ මේ වෙලාවේ දැන් අපි විදුලි උත්පාදනය කරන්නේ ජල විදුලියෙන් කොටසක් එනවා. ගල් අඟුරු බලාගාරයෙන් කොටසක් එනවා. ඊට පස්සේ දැනට ඩීසල් බලාගාර කීපයකින් කියන්නේ විදුලි මණ්ඩලයේ තියෙන ඩීසල් බලාගාර දෙකක් හා ප්‍රයිවට් යුගධානි බලාගාරයෙන් කොටසක් එනවා. එතකොට මේ කොටසේ ඔය දැන් ඩීසල් කියන එක ක්‍රූඩ් ඔයිල් නවක්. ඒ කියන්නේ මේ බොර තෙල් නවක් ආව නිසා තමයි මේ ඔය විදුලි මණ්ඩලයේ තියෙන බලාගාර දෙකට සහ මේ අනික් බලාගාරයට හම්බෙලා තින්නේ. තෙල් හම්බෙලා තින්නේ. එතකොට ඕක තව සති දෙකක් හෝ තුනක් ඇතුළත ওই තෙල් ප්‍රමාණය අවසන් වීමට නියමිතයි. ඒ කියන්නේ අපි දැන් දුවන පේස් එකෙන් දිවුවොත් මේ දැන් දුවන ක්‍රමවේදයට දිවුවොත් පැය 3යින් අපි දැනට විදුලිය කප්පාදු කරන්නේ. එතකොට ඔක අවසන් වෙන්න නියමිතයි. ඊට පස්සේ ජලය පැත්තෙන් ගත්තොත් අපි දැන් වැස්ස දැන් ටික ටික අඩු වෙවි යන්නේ. ඊට පස්සේ ආයේ ලොකු වැස්සක් පටන් ගන්න සැප්තැම්බර් වල. එතකොට වැස්ස අඩු වෙවි යනකොට දැන් අපිට ජලාශ වලට එකතු වෙන වතුර ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක කැල්කියුලේට් කරන විදිහක් තියෙනවා. කොච්චර ගිගාවොට් ගාණක් ජෙනරේට් කරන්න පුළුවන්ද කියන එකෙන්ද අපි කැල්කියුලේට් කරන වතුර ප්‍රමාණය. එතකොට ඒක සාමාන්‍යයෙන් ජෙනරේට් කරන එක දැන් අපි ගත්තොත් දෙවෙනිදා ගත්තොත් මේ දෙවෙනිදා තියෙන ඩේටා එක ගත්තොත් ඒකේ තියෙන්නේ ගිගාවොට් පැය 12ක් අපි ජෙනරේට් කරනකොට ඉන්ෆ්ලෝ එක තිබිලා තියෙන්නේ ගිගාවොට් පැය 9ක වගේ. එතකොට අපි වැඩිපුර ජල ප්‍රමාණයක් එළියට නිදහස් කරනවා එක තමයි ඒකේ තේරුම. එතකොට කියන්නේ ඒ වුණාට අපි ජලය රඳව ගන්න අවශ්‍ය සාමාන්‍යයෙන් අපි ප්ලෑන් එකකට යනවා නම් ජලය රඳව ගන්න අවශ්‍යයි ඉදිරි කාලේදී අවශ්‍ය වෙන වෙලාවට. එතකොට ඔය දෙක අතර ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ගල් අඟුරු සැප්තැම්බර් වගේ වෙනකොට ඉවර වෙන්න නියමිතයි. ඒ කියන්නේ දැනට තියෙන ගල් අඟුරු මේ බලාගාර දැනට දුවන මේකත් එක්ක ගත්තාම ගල් අඟුරු ඉවර වෙන්න තමයි තියෙන්නේ සැප්තැම්බර් වල. ඒතකොට සැප්තැම්බර් වල අපි ආයෙ ගල් අඟුරු මිලදී ගන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 641 වගේ මුදලක් වැය වෙනවා කියලා ගණන් බලලා තියෙනවා. එතකොට මේ මුදල තාම හොයාගන්න කොහොමද කරන්න කියන එක ගැන අදහසක් නැහැ. එතකොට ඔන්න ඔය කාරණාත් එක්ක මේ තියෙන විදුලි කප්පාදුව තව ටිකක් වැඩි වෙන තැනකට යනවා. එතකොට ඔය වැඩිවීමත් එක්ක ඒ කියන්නේ දැන් ඔය වැඩිවීම දැන් මේ පැය 3 කියන එක දිගට ගියාම කොතනදී වැඩි වේද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ ඒක එකපාරටම පැය ගාන වැඩි කරන්න වෙලා යයිද කියන එක. එතකොට ඒක මහ ජනතාව පැත්තෙන් ගත්තාම ලොකු ප්‍රශ්නයක් ඒගොල්ලන්ට. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක දරා ගන්න බැරි තැනකට වැටෙනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් ඔබතුමාලත් දන්නේ නැහැ ඉදිරියට කොයිතරම් තත්ත්ව දරුණු දැන් අපිට මොකද අපි ආයතනයක් විදිහට අපේ තියෙනවා පොලිසි එකක්. ඒ කියන්නේ අපේ ආයතනයට තියෙන්නේ අපිට හැකි හැම වෙලාවකම විදුලිය ජනතාවට 100% ලබා දීම තමයි අපේ ආයතනයේ තියෙන විෂන් එක. එතකොට අපි හැම වෙලාවෙම කටයුතු කරන්නේ එතනින්ද. එතකොට ඒකට අවශ්‍ය උපදේශ අපිට උපදේශ සහ අවශ්‍ය මැටීරියල් ඒ කියන්නේ තෙල් සහ ඒ අවශ්‍ය දේවල් තමයි අපිට ලැබෙන්නේ රජය පැත්තේ. එතකොට ඒ මිලදී ගැනීම හරි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේදී අපි කියනවා අපි දැන් මෙතුමා කියනවා වගේ අපි කියන්න අවශ්‍ය නැති වුණාට අපි කියනවා මේක අපිට මෙච්චර කාලයකට තමයි යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් අපි දැකලා තියෙනවා මේ තියෙන රිසෝස් එක අපිට යන්න පුළුවන් කාලය මේ කාලය විතරයි කියලා. ඒතර මේ විදිහට කියනවා. ඒතර ඒක රජයේ පැත්තෙන් හරි මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හරි පිළි අරගෙන ඒගොල්ලෝ ඒකට අවශ්‍ය විදිහට කියන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමයි විදුලිය කපන වෙලාව තීරණය කරන්නේ. ඒගොල්ලෝ තමයි මේක එළියට දාන්නේ. එතකොට ඒ කාලය එයාලා තමයි දෙන්න ඕනේ එළියට. එතකොට ඒක කොච්චර දුරට කරගෙන යන්න පුළුවන්ද කියන එක අපිට කරන්නේ ඉන්පුට් දෙනවා. ඒගොල්ලෝ ඒක ඩිසයිඩ් කරන්න ඕනේ. ඊට පස්සේ අර හදිසි මිලදී ගැනීම ගැන කතා කරා. එතකොට හදිසි මිලදී ගැනීම කියන ඒවා කරන්න පුළුවන් මේ වගේ. කියන්නේ කරන්න අවකාශය අපිට ඇක්ට් එකෙන් දීලා තියෙනවා. විදුලි පනතෙන් දීලා තියෙනවා. හැබැයි ඒක කරන්න අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ඇක්ට් එකේ කියන්නේ මේජර් බ්‍රේක් ඩවුන් එකක් වෙලා තියෙන පුළුවන් අපේ තියෙන මේජර් ප්ලාන්ට් එකක බ්‍රේක් ඩවුන් එකක් කියලා ඒක අපිට හදා ගන්න කල් යනවා. එතකොට ඒ අවශ්‍ය විදිහට අපි හිතමු නොරොච්චොලි බලාගාරය කියලා. මෙගාවට් 900ක් එකපාර පද්ධතියෙන් අයින් වුණාම මේක දරා ගන්න බැරි වුණොත් ඒකට අවශ්‍ය මිලදී ගැනීමක් කරන්න පුළුවන්. මේ ඇක්ට් එකේ තියෙන ප්‍රතිපාදන මම කියන්නේ. ඊට පස්සේ විවසනයක් වෙලාවේදී මේ වගේ දැන් රටක තියෙන විවසනයක් වෙලාවේදී ඒ වගේ මිලදී ගැනීමක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඒ කියන්නේ මේ ජනනය කරන්න අවශ්‍ය
සෝස් නැත්තම්. එතකොට ඔය මිලදී ගැනීමකට යනවද නැද්ද කියන එක අපිට කරන්නේ අපි මිලදී ගැනීමට යනවද නැද්ද කියන එක තීරණය කරන්න අපි අර පැය 24ම විදුලිය දෙනවද කියන පදනමේ ඉඳගෙන. පැය 24ම ජනතාවට විදුලිය දෙනවද කියන පදනමේ ඉඳගෙන. එතකොට දැනට මෙගාවට් 500ක විතර අඩුවක් එක්ක තමයි අපි දුවන්නේ සිස්ටම් එක. දවසකට මෙගාවට් 500ක විතර අඩුවක් එක්ක. ඉතින් ඔය අඩුව සපුරන්න මෙගාවට් 500ක් කියන එක පිටින් ගන්නවා කියන එක ලොකු වියදමක්. එතකොට මේ රට තියෙන දැන් ඩොලර් ප්‍රශ්නයක් එක්ක එතකොට පිටින් මිලදී ගන්නවා නම් ඩොලර් වලින් තමයි අපිට මිලදී ගන්න වෙන්නේ. ඒ කියන්නේ පිට රට කම්පැනියක් තමයි මිලදී ගැනීමට එන්නේ. එතකොට ඒ වගේ තත්ත්වයකදී මිලදී ගැනීමක් කියන එකට යන්න හැකියාවක් නැහැ අපිට. දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක. එතකොට අපි කරන්නේ මේ තියෙන සෝස් එක කියන්නේ තියෙන රිසෝස් පාවිච්චි කරලා අපි ජනතාවට දෙන්න පුළුවන් උපරිම වෙලාව දෙන්න ප්ලෑන් කරන එක. ඒ කියන්නේ උපරිම වෙලාව දෙන ගමන් අපි බලන්න ඕන තව කාලෙත් ටිකක් වැඩිපුර ඉස්සරහට ගෙනියන්න. මොකද දැන් රටේ තියෙන ආර්ථික තත්ත්වය කොයි වෙලාවේද හොඳ අතට හැරෙයිද කියන එක අපිට තාම නිගමනයකට එන්න බැරි තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ආර්ථික තත්ත්වය ලබන මාසේ හොඳ වෙනවා ඊගා මාසේ හොඳ වෙනවා කියලා හිතන්න බෑ. අපි බලන්නේ හැම වෙලාවෙම වැඩි කාලයක් දවසේ වැඩි කාලයක් වැඩි කාල පරාසයක් තුළ මේ විදුලිය මේ තියෙන සෝස් එකේ කියන්නේ අපිට තියෙන වතුර ගල් අඟුරු සහ ඩීසල් කියන්නේ අපිට දෙන ප්‍රමාණය කියන්නේ ඩීසල් බොරතෙල් ගෙනත් දෙන එකට තමයි අපි කැමතිම දේ. ඒ කියන්නේ බොරතෙල් එනවනම් තමයි අපිට අවශ්‍ය බලාගාර වලට අවශ්‍ය තෙල් ගන්න පුළුවන්. නැත්නම් ඩීසල් කියන එක ගෙනල්ලා අපි සල්ලි වලට ගෙනල්ලා ඩීසල් පුච්චනවා කියන එක එච්චර ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි මේ දවස්වල රටේ මහ ජනතාව විඳින දුකත් එක්ක. ඒ කියන්නේ මහ ජනතාවට තෙල් නැතුව තියෙන එකෙත් එක්ක. එතකොට මේ බොරතෙල් ගෙනල්ලා අපිට නිපදවන්න පුළුවන් නම් විදුලිය අන්න ඒකට තමයි අපි ප්ලෑන් කරන්නේ කාලය ඉස්සරහට ගෙනියන්න. හොඳයි අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් පස්සේ කතා කරමු මෙතනින් එහාට ඔබේ විදුලි බිලට මොකද වෙන්නේ කියලාත්. අපි කතා කරමින් සිටියේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ කමිටු සමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතාත් සමගින් අපි කතා කළා මේ වෙනකොට මේ දවස්වල එතුමන්ලාට එතුමන්ලගේ සංගමයට එතුමන්ලගේ ආයතනයට බොහෝ වෙලා අපේ ජනතාවගේ පැත්තෙන් අර අපි අපේ තියෙනවනේ පොඩි පුරුද්දක් මොකක් හරි හිට් වෙන දෙයක් එළියට ආවෙන් පස්සේ ජනප්‍රිය ප්‍රසිද්ධ කාරණාවක් එළියට ආවෙන් පස්සේ අපි උත්සාහ කරනවා ඔවුන්ට චෝදනා වෙල්ල කරන්න. හැබැයි අපි ඔවුන්ගේ පාර්ශවයෙන් කරුණු අහන්නේ නැහැ. ඒක තමයි අපි කර හිටියේ මෙච්චර වෙලා. දැන් අපි විරාමයට කලින් පොරොන්දු වුණාත් වගේ අපේ විදුලි බිල ඊළඟට අපිට මං හිතන්නේ ලොකුම බරක් දරන්න වෙනවාද කියලා ඔබ සැක කරමින් ඉන්න අපේ විදුලි බිල හා සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි කියලා හිතුවා. පරාක්‍රමසිංහ මහත්තයා මේ විදුලි බිල වැඩි කිරීම හා සම්බන්ධ මුලින්ම මම කෙටි ප්‍රශ්නයක් විදිහට අහන්නේ කාටද අයිතිය හෝ හැකියාව තියෙන්නේ? මොකක්ද ඒ ආයතනය ඔබතුමන්ලාද නැත්නම් මෙහෙම ඒ කියන්නේ විදුලි බිල සම්බන්ධ විදුලි බිලේ අවශ්‍ය කැල්කියුලේෂන් එක කියන්නේ මේ යන කොස්ට් එකේ ඒවා ටික හදලා දෙන එක විදුලි බල මණ්ඩලයේ පැත්තේ තියෙන්නේ. ඒක හදලා දුන්නාම මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමයි විදුලි ටැරිෆ් එක කියන එක හදලා අප්‍රූවල් ප්‍රොසෙස් එක කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට කොහොමද ඒ සම්බන්ධව තියෙන සාකච්ඡාව ඔබතුමන්ලා කිසියම් ආකාරයකින් ඒ පිරිවැය සම්බන්ධ දැනුම් දීමක් කරලා තියෙනවද? ඔව්. මෙහෙමයි. ඒ කියන්නේ දැන් ඔක මම පොඩ්ඩක් ඔකේ හිස්ටරි එක කියන්න. ඒ කියන්නේ 2013 තමයි අන්තිමට විදුලි ටැරිෆ් එක කියන්නේ විදුලි සංශෝධන ගාස්තු සංශෝධනයක් කරලා තියෙන්නේ. ඊට පස්සේ 2014 දී නොරොච්චෝලි අන්තිම මෙගාවට් 300 පද්ධතියට ආවට පස්සේ 125කින් විදුලි ගාස්තුව ආයෙ අඩු කරා. ඉන්ධන ගැලපුම් ගාස්තුව කියලා තිබ්බා. ඒක 125කින් අඩු කරා. ඒක තමයි දැන් අන්තිමටම තියෙන 2014 දින අන්තිමටම තියෙන විදුලි මිල සංශෝධනය. ඊට පස්සේ මේ වෙනකන් දැන් අවුරුදු 8ක් වෙනවා. ඒ කියන්නේ ආයි පැහැදිලි කරගන්නවා නම් තිබ්බ ගාස්තුව 125කින් 2013 දී ආපු ගාස්තුව 125කින් අඩු කරලා තමයි 2014 දැන් තියෙන්නේ. ඒ ගාස්තුව තමයි දැන් දිගටම යන්නේ. එතකොට දැන් 2014 ඉඳන් 2021 වෙනකන් අපි රටක් විදියට ආපු මේකයි ඒ කාලවකවානුව අතරතුර ඕකේ තියෙනවා අවුරුදු 5න් පාට විදුලි ගාස්තුව වෙනස් කරන්න ඇක්ට් එකෙන් දීලා තියෙන අවසරය. ඒතර අවුරුදු 5න් පාට රිවිෂන් එකක් යන්න පුළුවන් ටැරිෆ් රිවිෂන් එක. හැබැයි ඒ අතරතුර දැන් මාස 3-4ක වෙලේ ඉඳන් මාස 3-4ක කාලයකදී අපි ඩීසල් එහෙම ගණන් යාම තියෙනවානේ. ඒ කියන්නේ අර අපිට හිතා ගන්න බැරි මිල ගණන් වලින් හෙලනවා. ඒ වගේ අවස්ථාවක ඕන් අවශ්‍ය නම් මාස 6න් 6ට ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න පුළුවන් කියලා දීලා තියෙනවා ප්‍රොවිෂන් එක. ඒ කියන්නේ මාස 6කින් ඇඩ්ජස්ට්මන්ට් එකක්. ඒ කියන්නේ ඒ වෙලාවේ තියෙන රටේ තියෙන වාතාවරණය හරි අවශ්‍ය ගාස්තු ගැන බලලා කරන්න පුළුවන්. හැබැයි ඒ කිසි දෙයක් මේ වෙනකන් කෙරෙලා නැහැ. අපේ පැත්තෙන් කරලා දෙන්න අපිට කරන්න පුළුවන් ප්‍රමාණය ගැන අපි කරන්න ඕනේ. මේකට අපේ තියෙන කොස්ට් එක පෙන්නලා මෙන්න මෙච්චර වියදමක් අපිට යනවා. මෙන්න මේක තමයි අපේ
අපි ඉල්ලන දේ කියන එක අපි අවශ්‍ය කාරණා ඔක්කොම මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැත්තට දීලා තියෙනවා. එතකොට ඒ මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් තමයි මේක කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙන්න ඕනද, කොච්චර ප්‍රමාණයකින් දෙන්න ඕනද, අපිට ලාභයක් දෙනවද නැත්නම් අපිට පාඩු පිටත් තාමත් ඉස්සරහට දුවන්න දෙන්නේ. එහෙම නැත්නම් මේක බ්‍රේක් ඊවන්ද දුවන්න දෙන්නේ. අපි අත්‍තරම කොස්ට් එකනේ කියන්නේ. එතකොට එයාලට තීරණය කරන්න පුළුවන් අපිට ඒක ඇක්ට් එකේ තියෙනවා ප්‍රොවිෂන් දීලා කොච්චර ලාභ ගන්න පුළුවන්ද ඒ අදාළ දේවල්. එතකොට රාජ්‍ය ආයතනයක් විදිහට ඒ අදාළ විදිහට ටැරිෆ් එක රිවිෂන් කරන්න පුළුවන්. හැබැයි මේ වෙනකන් ඒක දැන් එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් එළියට ආපු වෙලාව එච්චර හොඳ වෙලාවක් විදිහට නෙමෙයි අපි දකින්නේ. ඒ කියන්නේ දැන් අපි මේක 2016 ඉඳන් ඉල්ලනවා. 2014 තමයි අන්තිමට අඩු වෙනෝනේ. 2010 15 කාලයට තමයි වෙනස තිද්ද උනේ. ඊට පස්සේ 2016 අලුත් එකේ 2016 වැඩි කරන්න කියලා ඉල්ලුවා. එතන ඉඳන් මේ වෙනකන් ඔක ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ආයේ 2020 අර කාලේ අර අවුරුදු 5 කියන කිවරුණා. ඊට දැන් 21 ඉඳන් පටන් ගන්න ඊගාව කාලයට ඇවිල්ලා තියෙන්නේ. ඊගාව කාලයට තමයි දැන් අලුත් එක හැදෙන්නේ. හැබැයි දැන් අර දැනට අවුරුද්ද විතර කලින් මේ දේවල් ඇඩ්ජස්ට්මන්ට් වලට ගිහින් තිබ්බනම් හොඳයි කියන මතය තමයි අපි දරන්නේ. මොකද දැන් මේක වැඩි කරොත් එකපාරට මහ ජනතාවට ලොකු බරක් එනවා කියන අදහසක් හැමෝගෙම හිතවලත් තියෙනවා. අපෙත් කොස්ට් එක ඒ කියන්නේ නොසිතූ විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වොත් සාමාන්‍යයෙන් අපි යුනිට් එකක් ජෙනරේට් කරන්න. ඒ කියන්නේ අපි යුනිට් එකක් ජෙනරේට් කරන්න ගත්තාම අපි ඩීසල් වලින් හදනවා, ගල් අඟුරු වලින් හදනවා, ජලයෙන් හදනවා, සුළං විදුලියෙන් ඔහොම හදනවනේ හැම එකෙම. ඒතකොට එකින් එකට තියෙන එක එක මිල ගණන්. දැන් මේ දවස්වල වෙලා තියෙන ඩීසල් වලට යන මිල ගණන් ගොඩක් වැඩි වෙලා තිනවා. ගල් අඟුරු වලටත් ටිකක් වැඩි වෙලා තියෙනවා. ගල් අඟුරු කලින් පැවතියට වැඩි. හැබැයි ඕක ඇවරේජ් කරලා ගත්තාම ඉස්සර රුපියල් 20 වගේ රේන්ජ් එකේ තිබ්බ කොස්ට් එක, ඒ කියන්නේ අපිට ගිය වියදම දැන් රුපියල් 50 පැනලා තියෙනවා. ඇවරේජ් කරාම සාමාන්‍යයෙන් ඩීසල් යුනිට් එකකින් හදන්න ගියාම ඒක රුපියල් 100ක් වෙලා තියෙනවා. ඒක බලන්න පුළුවන් ඒ රිපෝට් එකෙත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ දීලා තියෙන එකේ ඒගොල්ලෝ ගණනය කිරීමට අරන් තියෙන රුපියල් 400 තමයි ඩීසල් කොස්ට් එක අපි ගෙවන්න අවශ්‍යයි කියලා අරන් තියෙනවා. ඒතකොට රුපියල් 400ක් ගන්නවා කියන්නේ යුනිට් එකක් හදන්න සාමාන්‍යයෙන් ඩීසල් ලීටර් 0.25ක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ මේ එෆිෂියන්සි එකත් එක්ක සාමාන්‍ය ගාණක්. ඒතකොට එහෙම ගත්තාම රුපියල් 100ක කොස්ට් එකක් අනිවාර්යෙන් යනවා. රුපියල් 400 නම් හතරෙන් බෙදුවම රුපියල් 100ක්වත් වැය වෙනවා ඩීසල් වලින් බැලුවත්. ඒතකොට ඒක ඒගොල්ලොත් පිළිගන්න දෙයක් නේ. ඒගොල්ලෝ පිළිගන්නවා ඒක ඒගොල්ලෝ ඉන්රයිට් නුත් දීලා තියෙනවා මෙන්න මෙච්චර මුදලක් ඩීසල් වලින් විදුලි ඒකකයක් හදන්න යනවා කියලා. හැබැයි CB එකේ තියෙන ප්ලාන්ට් වලටත් ඔය ඊදමම යනවා. ඒතකොට ඒක ඒගොල්ලෝ දන්නවා දැන්. මහ ජනතාවටත් කියනවා. එතකොට ඕක අපිට ටැරිෆ් එකක් විදිහට හැදෙනකොට කොච්චර දුරට හදන්න ඕනද කියන එක ඒගොල්ලෝ බලන්න ඕනේ ඔය පදනමේ ඉඳගෙන. සාමාන්‍යයෙන් ඔය දැනුම් දීම කොයි ආකාරයකට සිද්ධ වෙන්නේ? මොකක්ද ඒ ක්‍රියාපටිපාටිය? ඔබතුමාලා පිරිවැය දැනුම් දෙන්නේ කොහොමද? කොච්චර කාල සීමාවක් ඇතුළත තීරණය කරන්න ඕනද? මං අහන්නේ මේ පනත ප්‍රකාරව සිදු විය යුතු විදිහ. ඔව් හරි. ඒ කියන්නේ මම කිව්වාගේ අවුරුදු 5කට නේ හදලා මේ 5ක් ඇතුළත රිවිෂන් කරන්න පුළුවන්. එතකොට මේ 5 පටන් ගන්න 2015 වල 2016 තමයි අපි ඒකව මේ කාල පරිච්ඡේදයට පටන් ගත්තේ. එතකොට 2016 දී අපි අවශ්‍ය මේ හදලා කොස්ට් එකයි මේ ටික හදලා අපි ප්ලෑන් ඩිවිෂන් එකෙන් හදලා අවශ්‍ය ලීකියවිලි සහිතව බාර දීලා තියෙනවා. ඒවට දැනට ඇවිල්ලා තියෙන දේවල් තමයි මාස ගණනක් ගිහින් රිප්ලයි එකක් එනවා. ඊට පස්සේ අපි ඒකට හදලා මොන හරි වෙනසක් කරන්න ඉල්ලනවා මේවා මොන හරි හදලා එවන්න කියලා එවනවා. ඒක එවන්නෙත් මාස ගණනකට පස්සේ එහෙම අපි ගාවේ රෙකෝඩ්ස් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ආයෙ අපි පුළුවන් ඉක්මනට හදලා යවනවා. ආයෙ මාස ගණනක් කල් ගන්නවා. ඔහොම ගිහින් 2020 විතර එනකන් ඕක ඇදි ආවා. ඒ කියන්නේ වෙනස් කිරීමක් කරන්නේ නැතුව හැබැයි ඒ කාලේ තිබ්බ ඩීසල් මිලත් එක්ක අරක ලොකු හානියක් අපිට තේරුන්නේ නැහැ. මොකද දැන් රුපියල් 17කට 18කට අපි එළියට විකුණනවා. රුපියල් 20ක 21ක වගේ ගානක් තමයි පොඩි පරතරයක් එක්ක තමයි දිව්වේ. හැබැයි පාඩු පිට පොඩි පරතරයක් එක්ක දිව්වා. දැන් එක පාට එක ලොකු ගානකින් වැඩි වුණා. දැන් ඒක අපිට ගොඩක් දැනিলা තියෙනවා. මොකද මේ මුදල් නිසා අපි ගෙවන්න තියෙන දේවල් කියන්නේ අපි විදුලි මණ්ඩලයේ විදිහට අපි පිට ආයතන වලට ගෙවන්න තියෙනවානේ. පිට ආයතන වලට ගෙවනවා කියන්නේ අපිත් එක්ක ප්‍රොජෙක්ට්ස් තියෙනවා අපි. ඒතකොට මේ ප්‍රොජෙක්ට්ස් වල අපි එන ටැක්ස් බඩු ගෙන්නන ඒවාට ඒ අවශ්‍ය දේවල් වල ටැක්ස් ගෙවනවා. ඊට පස්සේ රිනියුබල් එනර්ජි කියන්නේ අපි මිනි හයිඩ්‍රෝ හදන ඒවා, සුළං විදුලිය, සෝලර් පවර් ඒ හදන අයට අපි මුදල් ගෙවන්න ඕනේ. මහා පරිමාණයෙන් අපි පද්ධතියට සම්බන්ධයි. ඒ කට්ටියට දැනට මාස 5ක 6ක වෙලෙන් ඉඳන් මුදල් ගෙවීමක් කළා නැහැ. මේ ළඟදී උද්ඝෝෂණයකුත් මේ දැන් විදුලි මණ්ඩල ඉස්සරහා තිබ්බා ඒගොල්ලෝ එයාලා මුදල් ලබා දෙන්න කියලා. ඒ වුණාට ඉතින් ඒක ලබා දෙන්න කිව්වට අපිට දෙන්න අපේ account එකේ සල්ලි නැහැ. සල්ලි නැති වෙලා තියෙන්නේ මේ ඒ කියන්නේ අපි උපයන ඒ කියන්නේ අපි විදුලිය ජනනය කරලා උපයන මුදල අපි තෙල් මිල දී ගන්න පාවිච්චි කරනවා.
ඒ කියන්නේ තෙල් වලට ලොකු පිරිවැයක් දානවා මේ දවස්වල. අනික් එක තමයි ඔය කොන්ට්‍රැක්ටර්ස්ලාට ගොඩක් කොන්ට්‍රැක්ටර්ස්ලා දැනට මාස 3-4ක කාලයකට ව්‍යාපෘති తాවකාලිකව නවත්තන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ මුදල් ගෙවීම පැහැරලා තියෙන නිසා. ඒ කියන්නේ අපිට මුදල් ඉල්ලුවට දෙන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ආයතනයේ අර ෆයිනෑන්ෂල් තත්ත්වයේ ලොකු පසුබෑමක තියෙන්නේ මේ ටැරිෆ් එකත් එක්ක. ඒ කියන්නේ අපි උපයන ගාන අපිට අඩු වෙලා හන්ද. මේක අපි නිකන් කම්පෙයාර් කරොත් අපි දකුණු ආසියානු කලාපයේ රටවල් එක්ක අපේ සාමාන්‍ය යුනිට් එකක යුනිට් 100 වෙනක අපි සාමාන්‍යයෙන් ගෙදරක ගෙවල් වල ගත්තාම යුනිට් 90ක් 100ක් තමයි පාවිච්චි වෙන්නේ. හැම ගෙදරකම ඊට වැඩි ගෙවල් තියෙනවා. හැබැයි සාමාන්‍ය ඇවරේජ් ඒ වගේම. ඒ වගේ ගෙදරකට රුපියල් 8ක විතර ප්‍රමාණයකට අපි විකුණන්නේ රුපියල්. ඕක නේපාලයට ගත්තොත් රුපියල් 19ක් වගේ. ඊට පස්සේ ඉන්දියාවට ගත්තොත් ඉන්දියාවේ එක එක ප්‍රාන්තවල පොඩි වෙනස්කම් තියෙනවා. ඇවරේජ් කරොත් සාමාන්‍යයෙන් රුපියල් 17ක් ඒ වගේ ගාණක්. පාකිස්තානයට ගත්තොත් 13.50ක් වගේ. බංග්ලාදේශයට රුපියල් 21ක් වගේ. ඒතර ඔය අපි කලාපය එක්ක බැලුවත් අපි ගොඩක් පසුපසින් තමයි මේ විදුලි ගාස්තුවත් එක්ක ඉන්නේ. අනික් එක තමයි අපි දකින දේ මේක ඇත්තටම අපි කියන්නේ ප්‍රොෆෙෂනල්ස් විදියට දකින්න දෙයක්. අපේ ජනතාවට ගත්තාම විදුලි බිල මං කිව්වා වගේ රුපියල් 8කින් හම්බුනාට ගෙදරක සාමාන්‍යයෙන් රුපියල් 1000කින් 2000කින් කවර් වෙනවා විදුලි බිල. ඒ වගේ යුනිට් 100ක් විතර පාවිච්චි කරන ගෙදරක් ගත්තාම. හැබැයි ඒ ගෙදර ජීවත් වෙන පිරිස හැමෝම මේ විදුලි පාවිච්චි කරනවා. ෆෝන් ගත්තොත් ඩේටා වලට ෆෝන් බිලට ඒ ඔක්කොම එකතු කරලා සාමාන්‍ය රුපියල් 5000ක බිලක් ගෙවනවා. ඒ කියන්නේ ඒක තමයි අපි ඒ කියන්නේ මේක අත්‍යවශ්‍යද කියන එක තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ ෆෝන් බිල අත්‍යවශ්‍ය නැහැ කියනවා නෙමෙයි. හැබැයි අපි දරන පිරිවැය මං කියන්නේ අපි ඒ කියන්නේ මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට සලකනවා. හැබැයි අපි මේකට දෙන තැන ටිකක් අඩුයි. එතකොට මේක නාස්ති කරනවත් වැඩි. ඒක නිසා. ඒ කියන්නේ නාස්ති කරනවා වැඩි කියන්නේ විදුලි බල්බ සමහර ලාවට අනවශ්‍ය විදුලි බල්බ දැල්වීමක් තියෙනවා. ඊට පස්සේ අපි පාරක ගියත් දැන් බැලුවොත් මේ දවස්වල අපි ක්‍රයිසිස් එකකනේ. ඒතර මේ දවස්වල අපිට නිවසියන්ගෙන් ඉල්ලන්න පුළුවන් බල්බ් එකක් දෙකක් නිමලා අපිට සහයෝගයක් දෙන්න කියලා. ඒතර ඒක ලොකු සහයෝගයක් වෙනවා ඔක්කොම එකතු වෙලා එනකොට. එක්කෙනෙකුට ලයිට් දෙකක් වෙන්න පුළුවන් එයාට ඒක ගෙදර ප්‍රශ්නේ. හැබැයි ඒක අපේ රටේ පවුල්ලක් මිලියන 5ක් විතර දිනන. එතකොට හැම ගෙදරකින්ම එකතු වෙලා આવොත් ඇත්තටම බැලුවොත් ලොකු සේවිං එකක් මෙගාවොට් 50ක 100ක විතර සේවිං එකක් තියෙනවා අර රෑ වෙලාව පාවිච්චි කරමු. ඊට පස්සේ ඔය කඩවල් වල ඒවම ඩිස්ප්ලේ බෝඩ් ගොඩක් ඒවා අපි දකින්න දෙයක් හැම වෙලාවෙම ඔන් වෙලා තියෙන ගොඩක් ඒවා. ස්ට්‍රීට් ලයිට් නම් දැන් ගොඩක් දුරට ඔෆ් වෙනවා. මේ ස්ට්‍රීට් ලයිට් උත් මේ කිට්ටුවෙන් ළඟක් වෙනකන් තිබ්බා. අර වගේ දේවල් වලින් අපිට සේවිං එකක් කරන්න පුළුවන් නම් මේ විදුලි නාස්තිය අඩු වෙනවා. හැබැයි මේ විදුලි නාස්තිය අඩු වෙන්නේ නැති වෙන්න හේතුවකුත් තමයි අඩු මිලට විදුලිය ලබා දෙන්නේ. අපි දකින්නේ. අඩු මිලට විදුලිය ලබා දීම කියන එකේ අගයක් නැතිවීම කියන එකත් අපි දකිනවා. මොකද ඒ කියන්නේ ටිකක් වැඩි මිලකට ගත්තා නම් අපි හිතනවා මේක ගණන් වැඩි මෙච්චර මේ නාස්ති කරන එක හොඳ නැහැ කියලා. මම ඔබතුමාගෙන් අදහසක් විදිහට මෙහෙම දෙයක් අහන්න. දැන් 2016 අවුරුද්ද තමයි ඔබතුමාලා ඔය පිරිවැය හා සම්බන්ධව ඉස්සලම ඉදිරිපත් කිරීම කරන්නේ. නෑ මේ 2021 වෙනකොට ඉදිරිපත් කළා තියෙනවා 16 ඉඳන් 20 වෙනකම් ගෙනාවා. ඊට පස්සේ මාස ගණන් ඇදී ඇවිල්ලා 20 වෙනකම් වෙන්නේ. ඊට පස්සේ අපි ඊගාව කාලේ පටන් ගන්නවා අවුරුදු. ආයි 2021 ඉදිත් ඒ අවශ්‍ය ඩොකියුමන්ට් දීලා තියෙනවා. ඒකත් එක්ක තමයි දැන් තියෙන එක දැන් යම් තාක් දුරකට එළියට ඇවිල්ලා මහ ජනතාවගේ අදහස් විමතන තැනට ඇවිල්ලා තියෙනවා. ඒකත් අපි අවශ්‍ය කොස්ට් එක හදලා දුන්නාට පස්සේ කියන්නේ අර 2016 20 ඇතුළත උනේම නැහැ කියලා තමයි අපි නෑ කියලා. ඒතර දැන් මේ 2016 සහ 20 අතර කාල සීමාව ඇතුළත ඒ පැවති තත්වයන්ට අනුව පිරිවැයට අනුව හෝ කිසියම් ඇඩ්ජස්ට්මන්ට් එකක් වුණා නම් දැන් එකවර වැඩි වෙන්න තියෙන ඉඩ කඩ අඩුයිද නැත්නම් ඒක ඒ විදිහමයිද? අඩුයි. ඒ කාලය ඇතුළත වෙනස් වුණා නම් ඒක අඩුපාඩුවක් විදිහට ඔබතුමාලා දකින්නවද නැත්නම් එහෙම ජනතාවට බරක් නොවෙන්න මහජන උපයෝගිතා කොමිසම කරපු රඳවා ගැනීමක් කියලා හිතන්න කැමතිද? අපි දකින්න විදිහට නම් ඒක අඩුපාඩුවක් විදිහට තමයි දකින්නේ. මොකද ඒක ක්‍රමානුකූලව වැඩි වෙන්න ඕන දෙයක්. දැන් අනික් බාණ්ඩවල මිල ගත්තත් ක්‍රමානුකූලව ඒ අවුරුදු ගාන තුල වැඩි වුණා. දැන් මේ අපි දැන් ඉන්න මේ මාස දෙක තුන ඇතුළත ටික පැත්තකින් තිබ්බොත් ක්‍රමානුකූලව රටක් විදිහට අපි ඇත්තටම ඩිප්‍රීසියේෂන් එකක් තියෙනවා රටේ. ඒකත් එක්ක වැඩි වෙලා. හැබැයි විදුලි බිල කියන එක තමයි එහෙම ක්‍රමානුකූලව වැඩි වෙන්නේ නැති දේ. ඒක වැඩි වෙලා ආවනම් එතකොට මේ විදුලි වල මණ්ඩලයේ මේ තියෙන ෆයිනෑන්ෂල් සිටුේෂන් එකත් යම් තාක් දුරට සමන වෙනවා. මම කියන්නේ සම්පූර්ණයෙන්ම සමන වෙනවා කියලා. යම් තාක් දුරකට හැදෙනවා. එතකොට මේ අවශ්‍ය ව්‍යාපෘති වලට සල්ලි දාලා ඒ ව්‍යාපෘතිත් කඩිනම්ම කරනවා. අපි සල්ලි නොදෙන්න වෙන්නේ කොන්ට්‍රැක්ටර්ස්ලා
වැඩේ තව පරක්කු කරන එකනේ. ඒ වගේ තැනකටත් එනවා. ඒ වගේම මේ මහ ජනතාවටත් මේ ක්‍රමානුකූලව යම් තාක් දුරකට වැඩි වෙලා තිබ්බනම් එතකොට ඊගාව වැඩිවීම කියන එක ලොකුවට දැනෙන්නේ නැති තැනකට එනවා. දැන් මේ බලාගාර හා සම්බන්ධව කතාව මම මුලින් ඔබතුමාගෙන් අහද්දී අපි එතනින් කිසියම් ආකාරයක අපි කිව්වනේ අපි ඒක පස්සේ සඳහන් කරනවා කියලා. අපි විනාඩි 2ක වගේ 2ක 3ක වගේ වෙලාවක් අරගෙන මට මේ ප්‍රශ්න උත්තර දෙන්න. මොකද දැන් ඔබතුමාම කියනවා සෝලාර් පවර් ග්‍රිඩ් එකට සම්බන්ධ කරපු උදවියටත් සමහර උදවියට මුදල් ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා කියලා. ඒ අය උද්ඝෝෂණය කරපු වගේ ඇත්ත පහුගිය දවසක. ඒ අය සද්භාවයෙන් කරපු කර්තව්‍යයකට උන්ට මුදල් ලබා ගන්න බැහැ වෙලා තියෙනවා. ඒතර මේ වගේ ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පැත්තට යොමු වෙන්න තියෙන ප්‍රවණතාවයත් ලංකාවේ රජය රාජ්‍ය ආයතන විසින් දුර්වල කරමින් ඉන්නවාද? ජනතාව අඩපණ කරමින් ඉන්නවාද? ඒ වගේ දේවල් කරමින්. ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩල පැත්තෙන්ද කියන්නේ? ඔව් විදුලි බල මණ්ඩල පැත්තෙන්. විදුලි බල මණ්ඩල පැත්තෙන් මෙහෙමයි පුනර්ජනනීය විදුලිය කියන එකට පුනර්ජනනීය විදුලිය කියන එක ඇත්තටම මේ ජල විදුලියත් අයිති පුනර්ජනනීය කිව්වම ගොඩක් අය අර්ථකථනය කරනවා මේ සුළං විදුලිය සහ සෝලා කියන දෙක විතරක් කියලා. ඒ කියන්නේ මේ ජල විදුලිය මිනි හයිඩ්‍රෝ ඔක්කොම අයිති. එතකොට දැන් අපේ ඔය පොලිසි එකක් තියෙනවා 70%ක් වෙන්න ඕන කියලා එහෙම මේකක් තියෙනවා. හැබැයි ඒකෙදි අපි පුනර්ජනනීය විදුලිය සම්බන්ධ විරුද්ධතාවයන් අපි කරන කර්තව්‍යයන් ටික කරගෙන යනවා. ඕකෙදි අපි දැකපු දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන කියන්නේ දැන් ටෙන්ඩර් ප්‍රොසීඩර් එකේ අපි බිම හදන මේ සෝලාර් පවර් ප්ලාන්ට් ගන්නවා සිස්ටම් එකට. ඒ කියන්නේ සිස්ටම් එකට ටෙන්ඩර් එකක් දාලා ඒ ටෙන්ඩර් එකට මිල කැඳවීමක් කරලා ඒගොල්ලන්ට කියනවා මේ මෙගාවොට් 90ක් හරි 100ක් 40 ඒ වගේ ටෙන්ඩර් වලින් දීලා මෙන්න මේ ග්‍රිඩ් එකට මෙච්චර ප්‍රමාණයක් සම්බන්ධ කරන්න පුළුවන් මේ ටෙන්ඩර් එකට මිල ගණන් දෙන්න කියලා. ඒතකොට ගොඩක් වෙලාවට මේ මිල ගණන් ඇවිල්ලා තියෙනවා රුපියල් 10 12 රේන්ජ් එක. ඒ කියන්නේ යුනිට් එක රුපියල් 10ට 12ට තමයි 2017 18 වර්ෂවල ටෙන්ඩර් වල ආවේ. ඉතින් රුපියල් 10ට 12ට කියන්නේ ලොකු සේවිං එකක් විදුලි වල මණ්ඩල පැත්තේ. මොකද අපි රූෆ්ටොප් සෝලාර් වලට රුපියල් 22ක වගේ මුදලක් ගෙවනවා. එතකොට අතන රුපියල් 10ක විතර වෙනසක් හිටිනවා කියන්නේ මෙගාවොට් ගානත් එක්ක බලද්දී ලොකු සේවිං එකක්. එතකොට ඒ වගේ ටෙන්ඩර් කීපයක්ම දැනට කැබිනට් එකේ අප්‍රූවල් නැතුව හිර වෙලා තියෙනවා. එතකොට මෙගාවොට් 200 250ක ප්‍රමාණයක් එතන කැබිනට් එක පැත්තේ හිර වෙලා තියෙනවා. එතකොට ඒවා දැන් ඒවට සම්බන්ධව ඒ අදාළ කම්පැනි කියන්නේ මේ ටෙන්ඩර් වලට අනුගත වෙච්ච ආයතන පවා ලියුම් වලින් ජනාධිපතිතුමාගෙන් පවා ඉල්ලලා තියෙනවා මෙන්න මේ ටෙන්ඩර් හිර වෙලා තියෙනවා අපිට මේවට අවශ්‍ය ක්ලියරන්ස් එක දෙන්න ඉක්මනට කරන්න කියලා. හැබැයි දැන් ඒක ක්ලියරන්ස් එක ගත්තාම අපි ඩොලර් ප්‍රශ්නෙට ආය යනවා. ආයි ඒක අර චක්‍රයක් වගේ හැරිලා තියෙනවා. ඒ කියන්නේ මේක කලින් වෙන්න තිබ්බ දේවල් ඒවා කාලයක් ඇදිලා ගිහින් පස්සට ගිහින් තියෙනවා. ඒතකොට අපේ අවශ්‍ය දේවල් ටික අපේ පැත්තෙන් කෙරලා තියෙනවා. අපි යන්න සැලැස්මත් එක්ක ඒ අවශ්‍ය ප්‍රතිශතයට යන විදිහට අපි ප්ලෑන් එක හදාගෙන තියෙනවා. හැබැයි අර රූෆ්ටොප් සෝලාර් කියන කතාවක් තියෙනවා. ඒතර රූෆ්ටොප් සෝලාර් වලදී තමා පොඩි චෝදනාවක් එල්ල වෙලා තියෙනවා අපේ පැත්තට. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ මේක පරක්කු කරනවා කියලා. ඒ කියන්නේ අපිට ජනතාවගෙන් අහන්න ප්‍රශ්න. ඒතර රූෆ්ටොප් සෝලාර් කියන එක සාමාන්‍යයෙන් කිලෝවොට් 5ක් විතර තමයි ගෙදරක වහලයක් උඩ 5ක් 10ක් තව උපරිම හැදෙන්නේ. එතකොට මේ රූෆ්ටොප් සෝලාර් එකේ ඒ ප්‍රමාණය ගත්තාම අපි ගාව දැනට ඇප්ලිකේෂන් අපි නිකන් හොයලා බලපුවම අපේ එක එක ඒරියා වයිස් තමයි ඇප්ලිකේෂන් තියෙන්නේ. ඒතර හොයලා බලපුවම ඇප්ලිකේෂන් 150ක් 60ක් තමයි දැනට අපේ ප්‍රොසෙස් එකේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට බාර දීලා අපි ප්‍රොසෙස් වෙනවා. ඒ කියන්නේ මාසයක් දෙකක් ඇතුළත අපේ ඔකේ තියෙනවා අපේ ටෙක්නිකල් පාර්ට් එක. ඒ ටෙක්නිකල් පාර්ට් එක බලලා ගන්න පද්ධතියට සම්බන්ධ කරගන්නේ වෝල්ටේජ් බැලන්ස් කරනවා. ඒ කතාවට අපිට යනවා පොඩි කාලයක්. එතකොට ඒ කාලය ඇතුළත ප්‍රොසෙස් එකේ තියෙන ඔය වගේ ප්‍රමාණයක්. හැබැයි එතකොට ඕක ගත්තාම මෙගාවොට් වලින් ගත්තොත් මෙගාවොට් එකමාරක වගේ ප්‍රමාණයක්. එතකොට පද්ධතිය අපේ විදුලි මණ්ඩලයේ මුළු පද්ධතිය එක්ක සලකපුවම ඕක පොඩි පර්සන්ටේජ් එකක්. සහ ගෙවන ප්‍රමාණයත් වැඩි. අපි ගෙවන ප්‍රමාණයත් වැඩි. අපි විකුණන ගානට වැඩිය වැඩි. හැබැයි ඕක කම්පැනියක් ගතින් ගත්තොත් ඒ කියන්නේ ඔය සෝලාර් හයි කරන කම්පැනියක් ගත්තොත් එයාලට කස්ටමර්ස්ලා 50 දෙනෙක් කියනකොට එක්කෙනෙකුට කම්පැනි 3කට 4කට බෙදිච්ච ගාණක්. හැබැයි කස්ටමර්ස්ලා 50ක් ඕනේ 10ක් කිව්වත් එතකොට එක කස්ටමර් කෙනෙක්ගෙන් ලක්ෂ 2ක් ලාභයක් ඇති මං දන්නේ නැහැ හරි ගණන්. හැබැයි මේ වගේ ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතකොට එයාලට ඒක ලොකු මුදලක්. එතකොට එයාලා ඒක ප්‍රෙෂර් කරනවා අපේ පැත්තේ කියන්නේ එයාලගේ බිස්නස් එක. එතකොට මේවා පරක් වෙනකොට එයාලට ටැක්ස් වලට ප්‍රශ්න එනවා, ඩොලර් වලට ප්‍රශ්න එනවා. ඒවත් එක්ක ඒගොල්ලෝ ප්‍රෙෂර් කරනවා හැම වෙලාවෙම මේ විදුලි මණ්ඩල ඉංජිනේරුවෝ නිසා මේවා ඩිලේ වෙනවා කියලා.
එතකොට අර අපි හැම වෙලාවෙම බලන්නේ අපි පද්ධතියක් විදිහට. මොකද අපි ඉන්ඩිවිජුවල් මේක නෙමෙයි. එයාලා ඒක ඉන්ඩිවිජුවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක එයාලගේ බිස්නස් එක. හැබැයි අපි මුළු යුනිට් එකක් විදිහට බලපුවම අපේ පැත්තෙන් අපි බලන්නේ ඒකත් එක්ක. දැන් අපිට රටක් විදිහට තමයි කොහොමද හැමදේ ගැනම හිතන්න වෙන්නේ. මේක ප්‍රශ්නයක් වෙනවා. එක එක අංශ තනි තනි තීරණ තනි තනි පාර්ශව එක එක තැන් වලින් දැන් එක එක ප්‍රකාශ කරන්න ගත්තාම ජනතාව විදිහට අපි අසරණයි. මොකද අපි ඒ වෙලාවේ අහන දේ ඒ වෙලාවට අපිට අවාසි කියලා හිතන දේ පිළිබඳව අපි චෝදනා කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් මෙච්චර දවස් සිද්ධ වෙච්ච දේ සහ සිද්ධ වෙමින් පවතින දේත්. ඒකයි අපි ඇහුවේ. බලාගාර හා සම්බන්ධව මට මතකයි මේ පහුගිය දෙසැම්බර් මාසයේදී අපි සාකච්ඡාව කරද්දී ඔබතුමාලගේ සංගමේ නිලධාරියෙක් සමග එතුමා අපිට කියන්නේත් ඒක කැබිනට් මණ්ඩලය කැබිනට් එකේ එහෙම නැත්නම් අමාත්‍යවරයාගේ ලාච්චුවේ තියෙනවා රටේ විදුලි ජනන සැලැස්ම එහෙම නැත්නම් අර දෙන ටාගට් එකක් තියෙනවා ඔබතුමාලට අවුරුදු ගාණෙන් ගානට වෙනස් කර කර දෙන. අන්න ඒ ටාගට් එකට අදාළ බොහෝ සැලසුම් තියෙන්නේ කැබිනට් එකේ හිර වෙලා කියලා. ඉතින් අපි ලෑස්තිද කාටවත් චෝදනා කරන්න කාටවත් අයිතියක් තියෙනවද කියලා තමයි අවසානයේ අහන්න වෙන්නේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ කමිටු සමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතාට ස්තුතියි. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධව. බොහොම ස්තුතියි ඔබතුමාට. අද අපි එහෙමනම් ද චැලෙන්ජ් වැඩසටහනෙන් අදට සමුගන්නවා. අපි අර්බුද ගැන කතා කරනවා වෙනුවට අද ජයමග රූපවාහිනී නාලිකාව පටන් ගත්ත ඒ වැඩේ අපි ඊළඟ සතියේ ඉඳන් සූදානම්. ද චැලෙන්ජ් වැඩසටහන ඇතුළත් කරන්න. අපි ඔබට කියන්නම් රට වෙනුවෙන් රටේ මිනිස්සු මොනවද කරන්න කියලා. සුබ රාත්‍රියක්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.